දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ ව්‍යාපාර පරිසරය තමයි මේ සම්පූර්ණ කොටු මේ රවුමෙන් පෙන්නන්නේ. එතකොට මේ ව්‍යාපාර පරිසරය කියන එක ගත්තොත් බලන්න ඒ රවුම තුල තියෙනවා මුලින්ම ව්‍යාපාරය කියන එක මේ ව්‍යාපාරය. එතකොට මේ ව්‍යාපාරය තුල අපිට පේන්නේ අභ්‍යන්තර පරිසරය. එතකොට ව්‍යාපාරයක් කියලා අපි කතා කරනකොට ඒ ව්‍යාපාරය තුල තියෙන දේවල් වලට අපි කියන්නේ අභ්‍යන්තර පරිසරය කියලා. ඒ වගේම ඒ ව්‍යාපාරය තුල තියෙන අභ්‍යන්තර පරිසරයේ ඉන්න අය කවුද? නැත්තම් මූලිකාංග මොනවද? ව්‍යාපාරයක් තුල ඉන්නේ අයිතිකාරයෝ, කළමනාකාරයෝ, සේවකයෝ කියන අය. එහෙමනම් අභ්‍යන්තර පරිසරය නියෝජනය කරන්නේ මෙන්න මේ අය. ඊළඟට ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය තුල ශක්තියින් සහ දුර්වලතා තියෙනවලු. මම මේ කතා කරන්නේ සාරාංශය ගැන. මේක පාඩම කරලා ඉවර වුණාම ඔයගොල්ලන්ට තනිවම අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ ව්‍යාපාරයට පිටින් බලන්න ව්‍යාපාරයට පිටින් මේ අවට පරිසරයක් තියෙනවා. ඒතර ව්‍යාපාරයට පිටින් තියෙන අවට පරිසරයට අපි කියන්නේ බාහිර පරිසරය කියලා. දැන් මේ ව්‍යාපාරයට පිටින් තියෙන බාහිර පරිසරයේ ඉන්න අය කවුද? පාර්ශව කවුද කියලා මෙතන තියෙනවා. දැන් මේ තියෙන පාර්ශවයන් සහ පරිසරයන් ගත්තාම සමහරක් පාර්ශවයන් ගැන අපි පළවෙනි පාඩමේදී කතා කරනවා. ඇල්මැති පාර්ශව කියලා අපි මෙන්න මේ තුන්දෙනා ගැන පළවෙනි පාඩමේදී කතා කරා. ඒ වගේම මෙන්න මේ තුන්දෙනා ගැනත් පළවෙනි පාඩමේදී කතා කරනවා. ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ කියන. එහෙමනම් මේ ව්‍යාපාරයකට ඉන්න ඇල්මැති පාර්ශවයන් තමයි අපි අභ්‍යන්තර පරිසර පාර්ශවයන් සහ බාහිර පරිසර පාර්ශවයන් කියලා වර්ග කරන්නේ. අලුත් වචන විදියට තියෙන්නේ මෙන්න මේ පරිසර වර්ග ටික. මේ සියලුම පරිසර වර්ග අයිති වෙන්නේ බාහිර පරිසරයට. ඒ වගේම මේ බාහිර පරිසරය අධ්‍යයනය කරාම අපිට අවබෝධ කරගන්න පුළුවන් ව්‍යාපාරයකට තියෙන අවස්ථා, ඒ වගේම ව්‍යාපාරයකට තියෙන තර්ජන. මේ තමයි අපේ පාඩමේ සාරාංශය. දැන් අපි හදන්නේ මේ අපේ පාඩමට අදාළව එක් එක් පරිසරයන් වල අදහස මොකද්ද? ඒවැ න්‍යායාත්මක පැතිකඩයන් මොනවද කියලා අවබෝධ කරගන්න. මේන්න තියෙනවා ව්‍යාපාර පරිසරයේ නිර්වචනය. මේ නිර්වචනය පොඩ්ඩක් කියව ගන්න. දැන් ඕගොල්ලන්ට පේනවා ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරන සාධක ඇතුළත් වෙලා තියෙන පරිසරය. ව්‍යාපාරයට බලපෑම් කරන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයාව අපි සලකන්නේ ව්‍යාපාර පරිසරයේ කොටසක් විදිහට. එතකොට අපි හිතමුකෝ දැන් ව්‍යාපාර වලට රජය බලපෑම් කරන්නේ නැද්ද? රජයත් ව්‍යාපාර වලට බලපෑම් කරනවා. එහෙමනම් අපි දැනගන්න ඕනේ රජය කියන්නේ ව්‍යාපාර පරිසරයේ එක කොටසක්. ඒ වගේම අපි දැනගන්නත් ඕනේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියන. එතකොට අර රජය කියන සාධකය නැත්නම් රජය කියන පාර්ශවය අපි ඇතුළත් කරන්නේ අභ්‍යන්තර පරිසරයේ කෙනෙක් විදිහටද බාහිර පරිසරයේ කෙනෙක් විදිහටද? හොඳට මතක තියාගන්න. අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරය තුල ඉන්න අය. රජය තියෙන්නේ ව්‍යාපාරයක් තුලද? දැන් බලන්න අපිට ලස්සනට උත්තරේ ලැබෙනවා. ඒ විදිහට අපිට මේ පාඩමේ ඉස්සරහට න්‍යායාත්මක කරුණු කතා කරාම ඔයගලන්ට තනිවම මේ පාඩම හොඳට අවබෝධ කරගන්නත් පුළුවන්.
right. මෙතන දැන් අපිට තියෙනවා පොඩි හිස්තැනක් පුරවන්න. මෙන්න මේ හිස්තැනේ ලියා ගන්න පුතේ ව්‍යාපාර පරිසරය දැන් ලියා ගන්න හොඳේ ව්‍යාපාර පරිසරය කමාවක් දාලා අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය ලෙස අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය ලෙස වර්ග කෙරේ right එහෙනම් අපි දැන් දැනගන්න ඕනේ ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි right අපි දැන් ඕන්න පළවෙනියටම සාකච්ඡා කරන්න යන්නේ අභ්‍යන්තර පරිසරය පිළිබඳව right කියවලා බලන්න අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද කියලා එතන ඉතාමත් වැදගත් කාරණා තුනක් තියෙනවා. දැන් ව්‍යාපාර පරිසරයට අදාළ වෙන්න නම් නැත්නම් ව්‍යාපාර පරිසරයට අයිති වෙන්න නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයට බලපෑම් කරන්න ඕනේ. ඔන්න එහෙමනම් අන්න ව්‍යාපාර පරිසරයේ කොටසක් විදියට දැන් මේ පේනවා. කියන්නේ ව්‍යාපාරයට බලපෑම් කරනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර පරිසරයේ කොටසක්. right. ඊළඟට බලන්න. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේක අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාරයට පාලනය කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් කාරණාවක් කියනවා මෙන්න. ව්‍යාපාරය තුලලු ක්‍රියාත්මක වෙන්නේ. නේද? එහෙමනම් අභ්‍යන්තර පරිසරයක් වෙන්න නම් ඒක ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒ වගේම ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි අභ්‍යන්තර පරිසරය කියලා අපි සලකන්නේ. කොහොම කරත් මේක ව්‍යාපාර පරිසරයට අයිති පරිසරයක් වෙන්න නම් පොදු කාරණාව තමයි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්න ඕනේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන්නේ නැත්නම් පුතේ ඒක අභ්‍යන්තර පරිසරයට අයිති වෙන්නේ නැහැ. බාහිර පරිසරයට අයිති වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ පරිසරය කියන එකට අයිති වෙන්න නම් මේ පළවෙනි කාරණාව සිද්ධ වෙන්න ඕනේ. අභ්‍යන්තර පරිසරයට අයිති වෙන්න නම් අභ්‍යන්තර වෙන්න නම් මෙන්න මේ කොන්දේසි දෙක ඉෂ්ට වෙන්න ඕනේ. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. right. ඔන්න අපේ නිර්වචනය බොහොම ලේසියෙන් පාඩම් කරගන්න තමයි මම මේ කාරණා තුන කිව්වේ. දැන් එහෙමනම් අපි මේක කටපාඩම් කරනකොට අර කාරණා තුන ඇතුළත් කරලා ඕගොල්ලෝ කටපාඩම් කරගන්න විභාගෙට ලියද්දිත් ඒ කාරණා තුනම ඇතුළත් කරලා අභ්‍යන්තර පරිසරයේ නිර්වචනය ලියන්න. right ඊළඟට අපෙන් අහනවා දැන් මේ අභ්‍යන්තර පරිසරය තුල ක්‍රියාත්මක වන පාර්ශවයන් සහ අනිකුත් සාධක කවුද? මෙතන කියනවානේ විවිධ පාර්ශව සහ අනිකුත් සාධක කියලා. එහෙමනම් අභ්‍යන්තර පරිසරය තුල ක්‍රියාත්මක වෙන පාර්ශව සහ සාධක මොනවද? ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න අය කවුද කියලා අහන්න. ව්‍යාපාරයේ ඇතුලේ ඉන්නේ පුතේ ව්‍යාපාරයේ අයිතිකාරයා, ව්‍යාපාරයේ කළමනාකරුවෝ ටික, ව්‍යාපාරයේ වැඩ කරන සේවකයෝ ටික. ඒගොල්ලෝ තමයි බිස්නස් එක ඇතුලේ ඉන්න අය. ඒ අය තමයි අපි සලකන්නේ අභ්‍යන්තර පරිසරය කියලා. ඉතින් අර ඇල්මැති පාර්ශව පළවෙනි පාඩමේ ඕගොල්ලෝ බලන්න ඇල්මැති පාර්ශව කියලා අපි විග්‍රහ කරද්දී අයිතිකාරයෝ කළමනාකාරයෝ සහ සේවකයෝ කියන තුන්දෙනාව වෙනම පාඩකින් තමයි අපි පොඩ්ඩක් පෙන්නුවේ. ඒක ඒ අන්න හේතුව දැන් ඕගොල්ලන්ට පේනවා. නේද? අයිතිකාරයෝ කළමනාකාරයෝ සේවකයෝ කියන තුන්දෙනාව
අනිත් පාර්ශවයන්ට වඩා වෙනස් පාටකින් තමයි අපි පෙන්නලා තිබුණේ. ඒකට හේතුව තමයි ඒ තුන් දෙනා අභ්‍යන්තර පරිසර සාධකය. right. එහෙමනම් මෙතන ලියා ගන්න අභ්‍යන්තර පරිසරය කියන එකට අයිතිකාරුවා කලමනාකරුවා සේවකයා කියලා ලියා ගන්න. මෙතෙන්ට. අයිතිකරු කලමනාකරු සේවකයා. අයිතිකරු කලමනාකරුවා සේවකයා කියලා තුන් දෙනාම ලියා ගන්න. right. ඊළඟට අපි කතා කරන්නේ බාහිර පරිසරය කියන ව්‍යාපාර පරිසරයේ ඊළඟ කොටස ගැන. right. බාහිර පරිසරය කියනකොට බලන්න මේ අභ්‍යන්තර පරිසරය කියන නිර්වචනයට ඉතාමත් ආසන්න වෙච්ච නිර්වචනයක් තමයි තියෙන්නේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන කියලා තියෙනවා. එහෙම ගන්නම් කොහොමද? ඔන්න බලන්න. අභ්‍යන්තර පරිසරයේ නිර්වචනයේ තියෙන ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපානවා. බාහිර පරිසරයේ නිර්වචනයේ තියෙන ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපානවා කියලා. ඒ කියන්නේ පරිසරය කියලා පාවිච්චි කරන්න නම් වචනය අනිවාර්යයෙන්ම මේ කොන්දේසිය ඉෂ්ට වෙන්න ඕනේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑවොත් විතරයි ව්‍යාපාර පරිසරය තුලට ඇතුල් කරන්න පුළුවන්. ඒතර අභ්‍යන්තර පරිසරය කිව්වත් බාහිර පරිසරය කිව්වත් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන්න ඕනේ. ඔන්න එහෙමනම් සමාන ලක්ෂණයකුත් තියෙනවා. ඊළඟට බලන්න අභ්‍යන්තර පරිසරයේ තියෙන ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. බාහිර පරිසරය බලන්න. ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. ඊළඟට බලන්නකෝ අභ්‍යන්තර පරිසරය කියන එකේදී ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන. බාහිර පරිසරයේදී බලන්න ව්‍යාපාරයේ පරිබාහිරව ක්‍රියාත්මක වන. ඒ කියන්නේ ව්‍යාපාරයට පිටින් ක්‍රියාත්මක වෙන. දැන් නිර්වචනේ පාඩම් කරගන්න ලේසි නේද? අභ්‍යන්තර පරිසරයේ නිර්වචනයේ විරුද්ධ පැත්ත හරවලා තමයි අපි බාහිර පරිසරයේ නිර්වචනය ගොඩනගා ගන්න. දැන් එකපාරක් කියවලා බලන්න අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයේ නිර්වචන දෙක. ඒක ලස්සනට මේක තීරේ. right. දැන් බාහිර පරිසරයට ඇතුළත් වන පාර්ශව සහ බලවේග කවුද කියලා. ඒ පාර්ශව සහ බලවේග තමයි පුතේ අපි මේ සාරාංශය කොටසදී කතා කරේ. මේ තියෙන්නේ මෙන්න මේ අය තමයි බාහිර පරිසරයට අයිති වෙන පාර්ශව සහ බලවේග. මතක තියාගන්න මෙතන තියෙන්නේ කොටස් කිහිපයක් විතරයි. ඇල්මැති පාර්ශවවල මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එතන දැන් ඔයගොල්ලන්ගේ නෝට් එක පෙරලන්න ඕනේ. මෙන්න බලන්න ඇල්මැති පාර්ශව කියන එක මේ නෝට් එකෙන් බලන්නකෝ. දැන් මෙතන බලන්න අපි අයිතිකාරයෝ කල්පනාකාරයෝ සේවකයෝ කියන තුන් දෙනා එක පාටකින් තමයි පෙන්වුම් කරේ. ඇයි මේ ඉන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශවය. ඊළඟට මේ ඉන්නේ කවුද? මේ තමයි ව්‍යාපාරයක බාහිර පරිසරයේ පාර්ශවයක් ටික. එතකොට බාහිර පරිසරයේ පාර්ශවයක් කවුද කියලා ඇහුවොත් මේ ඕනම කෙනෙක් ලියත හැකියි. ඒ වගේම මතක තියාගන්න. බාහිර පරිසරය කිව්වහම තවත් පරිසර කිහිපයකුත් උත්තරේ විදියට ලියත හැකියි. දැන් එහෙමනම් අපිට පේනවා ඇල්මැති පාර්ශව අපි හරියට කටපාඩම් කරගෙන තිනවා නම් අපිට අභ්‍යන්තර පරිසරයේ සාධක ටික ලියන්නත් ලේසි, බාහිර පරිසරයේ සාධක ටික ලියන්නත් ලේසි. right. දැන් මේ බාහිර පරිසර සාධක කියලා ලියද්දී හොඳට මතක තියාගන්න මේ සැපයුම් කරුවෝ, තරඟ කරුවෝ, ගනුදෙනු කරුවෝ, අනාගත ආයෝජකයෝ, රජය, මූල්‍ය ආයතන කියලා විතරක් නෙමෙයි එන්නේ.
මෙන්න මේ පරිසර ටිකත් අපි සලකන්නේ බාහිර පරිසර සාධක විදිහට. දැන් එහෙමනම් ඕගොල්ලෝ මෙන්න මෙතන බාහිර පරිසරයේ මාතෘකාව යටතේ විවිධ පාර්ශව සහ බලවේග කියන කොටසේ මෙතන ලියන්න ඕනේ පුතේ. අන්න ඒ කාරණා ටික. මොනවද? මුලින්ම ලියනවා පාර්ශව ටික. නැත්නම් සාධක කියලා කිව්වක් කමන්නේ. ගනුදෙනු කරුවෝ. ගනුදෙනු කරුවෝ කියන්නේ පුතේ පාරිභෝගිකයෝ කියන කට්ටිය. ඊළඟට සැපයුම් කරුවෝ. තව අපිට ලියන්න පුළුවන් කවුද? තරඟකරුවෝ. අනාගත ආයෝජකයෝ. මූල්‍ය ආයතන. ඔන්න ටිකක් ලිව්වා පාර්ශව සහ බලවේග කියන ඒවාට අදාළව. ඊළඟට අපිට ලියන්න පුළුවන් පරිසරයන් ටිකක්. මොනවද පරිසරයන් ටික? තාක්ෂණික පරිසරය. ආර්ථික පරිසරය. ඊළඟට නෛතික පරිසරය. දේශපාලන පරිසරය. ගෝලීය පරිසරය කියලා පරිසර පහකුත් තියෙනවා. ඒ පහත් ලියන්න පුළුවන්. දැන් මේ කතා කරන ගමන්ම ඒ ටික මේ කොටුවේ ලියා ගන්න. ඉඩ තියෙන ප්‍රමාණයට විතරක් ලියන්න ඔක්කොම ලියන්න ඕනේ නැහැ හොඳේ. right. පුළුවන් වෙච්ච 3-4ක් ලියන්නේ ඇති. නමුත් මතක තියාගන්න අර ඔක්කොම එන්නේ බාහිර පරිසරයට. right. අපි දැන් සාකච්ඡා කරන්නේ දේශපාලන පරිසරය ගැන. right. දේශපාලන පරිසරය කියන එකේ නිර්වචනය අපි මුලින්ම ලියාගෙන ඊට පස්සේ මේ ගැන සාකච්ඡා කරමු. right. මෙතන ලියා ගන්න. රජයක් විසින් රටක් මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග කමාවක් දාලා ලියන්න දේශපාලන පරිසරයයි. එතකොට පුතේ ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න දේශපාලන පරිසරය කියන පරිසරය තුලට අපි දාන්නේ රජය කියන කට්ටියව. හැබැයි හොඳට මතක තියාගන්න රජය කියන කට්ටිය සම්පූර්ණයෙන්ම දේශපාලන පරිසරයට දාන්නේ නැහැ. රජය කියන කට්ටිය විසින් ගන්න මෙන්න මේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග විතරයි අපි දේශපාලන පරිසරයට දාන්නේ. එතකොට රජයක් විසින් අනුගමනය කරන ඕනම ප්‍රතිපත්තියක් ඕනම ක්‍රියාමාර්ගයක් අපි සලකන්නේ දේශපාලන පරිසරයේ කොටසක් විදිහට. රජය අනුගමනය කරන ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාමාර්ගයක් අපි ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරය තුලට. right. එහෙමනම් අපි දැන් බලමු මේ රජය විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ව්‍යාපාරවලට වාසි විදිහටත් බලපානවලු. ඒ වගේම අවාසිදායක විදිහටත් බලපානවලු. රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ක්‍රියාමාර්ග සමහරක් ව්‍යාපාරවලට වාසි වෙනවා වගේම සමහරක් ව්‍යාපාරවලට අවාසි වෙනවලු. මම පොඩි උදාහරණයක් කියන්නද?
රජයේ විදේශ වෙළඳ ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. එතකොට රජයේ විදේශ වෙළඳ ප්‍රතිපත්තියේදී රජය විසින් පිටරටින් බහන්න ගේන්නේ කොහොමද? අපේ රටේ බහන්න පිටරටට යවන්නේ කොහොමද කියලා තීරණය කරනවා. ඒකට තමයි විදේශ වෙළඳ ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට අපේ රටේ බහන්න පිටරටවල් වලට යවන්නේ කොහොමද? පිටරට බහන්න ලංකාවට ගේන්නේ කොහොමද කියලා රජය තීරණය කරොත් ඒක අපි ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරයට. අපි හිතමු මෙහෙම දැන් මේ ඊයේ පෙරේද ඇති වෙච්ච සිද්ධියක් තමයි ටයිල් වර්ග ඔය ගෙවල් වලට අල්ලන ටයිල් තියෙන්නේ. ටයිල් වර්ග පිටරටින් ආනයනය කරන එක නැවැත්තුවා. අන්න දේශපාලන පරිසරයට උදාහරණයක්. ආනයනය කරන ටයිල් ගෙන්නන එක නැවැත්තුවා. දැන් ආනයනය කරන ටයිල් තහනම් කරාට පස්සේ මේ රටේ ටයිල් හදන අයට ඒක වාසිදායක වුණා. ඇයි පිටරටින් බහන්න ගියේ නැහනේ. તો රට තුල අපේ රටේ හදන බහන්න ටික ඉක්මනට විකිනෙනවා. අන්න එහෙමනම් අපිට පේනවා ටයිල් ආනයනය තහනම් කරාම දේශීයව ටයිල් හදන ව්‍යාපාරවලට ඒක වාසිදායකයි. ඔන්න වාසිදායක වෙනවා සමහරක් ව්‍යාපාරවලට. හැබැයි ටයිල් ආනයනය කරලා විකුණන කම්පැනි තියෙනවානේ. දැන් ටයිල් ආනයනය කරලා විකුණන කම්පැනි වලට ඒක වාසිදායකද? දැන් ඒගොල්ලන්ට විකුණන්න ටයිල් නැහැනේ. අන්න අපිට පේනවා එතකොට ටයිල් ආනයනය කරලා විකුණන කම්පැනි වලට ඒක අවාසිදායකයි. ඒ නිසා තමයි අපි කියන්නේ දේශපාලන පරිසරය ව්‍යාපාරයකට වාසිදායක විදියට බලපාන්නත් පුළුවන් අවාසිදායක විදියට බලපාන්නත් පුළුවන්. right අපි දැන් මෙතන ලියාගමු මේ දේශපාලන පරිසරයට උදාහරණ විදියට අපි පාවිච්චි කරන ප්‍රතිපත්ති මොනවද කියලා. right එක ප්‍රතිපත්තියක් නම් ඕගොල්ලන්ට දීලා තියෙනවා නේද? යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය කියලා. මොනවද යටිතල පහසුකම් කියලා දීලා තියෙන්නේ? මේ බලන්න. මේක කියුවාම ඇති. විදුලිය, මහා මාර්ග, නල ජලය, වරාය, ගුවන් තොටුපළ, පාලම්, අධිවේගී මාර්ග වගේ ඒවා හදනවා නම් අපි ඒකට කියන පුතේ යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය කියලා. එතකොට රජයේ විසින් විදුලි සැපයුම රට පුරාම සපයන්න තීරණය කරනවා. ආන්න අපිට පේනවා ඒකයි අයිති වෙන්නේ දේශපාලන පරිසරයට. අධිවේගී මාර්ග හදන්න රජය තීරණය කරනවා. අධිවේගී මාර්ග හදන්න රජය තීරණය කරන එක ඇතුළත් කරන්නේ අපි දේශපාලන පරිසරයට. ඒ වගේම රටේ තවත් ගුවන් තොටුපළවල් දෙක තුනක් හදන්න උත්සාහ කරනවා. රටේ තවත් ගුවන් තොටුපළවල් හදන්න තීරණය කරනවා නම් අපි ඒ තීරණය ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරයට. ඒ වගේම රටේ ඉන්න සියලුම ජනගහණයට නල ජලය සපයන්න රජය තීරණය කරනවා. ඒකත් අපි ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරයට. ওই විදිහට විභාගේ අහනවා පුතේ මේ මොකක් හරි එකක් දීලා මොන ව්‍යාපාර පරිසරයටද අයිති වෙන්නේ කියලා. ඒකට ඕගොල්ලෝ ලියන්න ඕනේ දේශපාලන පරිසරය කියලා. මේවා සම්පාදයෙන් නම් දීලා තියෙනවා. right අපි මෙතන 1 2 කාරණා දෙකක් පුරවගමු. පළවෙනි එකේ ලියා ගන්න විදේශ වෙළඳ ප්‍රතිපත්තිය. විදේශ වෙළඳ ප්‍රතිපත්තිය. විදේශ වෙළඳ ප්‍රතිපත්තිය. ඊළඟට දෙවෙනි එකේ ලියා ගන්න රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය.
රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය. right. දැන් ඔන්න අපි කතා කරන්නේ ඊළඟට දේශපාලන පරිසරය සමගම ගෑවීගෙන යන තවත් පරිසරයක් පිළිබඳව. නෛතික පරිසරය. දැන් හොඳට මතක තියාගන්න දේශපාලන පරිසරයේ ඉන්නෙත් රජයමයි. නෛතික පරිසරය තුල ඉන්නෙත් රජයමයි. හැබැයි දේශපාලන පරිසරයටද විභාගෙ දීලා තියෙන කාරණාව ඇතුළත් කරන්නේ දේශපාලන පරිසරයටද නෛතික පරිසරයටද කියලා අපිට ෂෝක් එකට අඳුන ගන්න පුළුවන් පුතේ එකම ක්‍රමයයි තියෙන්නේ. ඔයා බලන්න රජය අනුගමනය කරන ප්‍රතිපත්තියක්ද ක්‍රියාමාර්ගයක්ද කියලා. රජය අනුගමනය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාමාර්ගයක් නම් ඒක ඔයා දාන්න දේශපාලන පරිසරයට. රජය විසින් පනවන නීති රීතියක් නම් රජය විසින් පනවන නීති රීති නම් ඔයා අනිවාර්යෙන් මේක දාන්න නෛතික පරිසරයට. එහෙනම් මතක තියාගන්න ඕනේ මොකද්ද? නෛතික පරිසරයේ දේශපාලන පරිසරයේ දෙකේම ඉන්නේ රජය. නේද? නීති රීති ටික තියෙනවා නම් අන්න අපි කියනවා නෛතික පරිසරය. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නම් තියෙන්නේ අන්න අපි කියනවා දේශපාලන පරිසරය කියලා. ඒ හින්දා හැම පරිසරයකම කෙටි අදහස මතක තියාගන්න. දැන් නෛතික පරිසරය කියපු ගමන් ඔළුවට එන්න ඕනේ නීති රීති කියලා. දේශපාලන පරිසරය කියපු ගමන් ඔළුවට එන්න ඕනේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග කියලා. right. කියවලා බලන්න මේ අදහස් දෙකත් ටක් ගාලා. ඕගොල්ලන්ට දැන් පේන්නේ නැති මෙතන මේ අනපනත් නීති රීති දේශපාලන අධිකාරිය නැත්නම් රජය තමයි පනවන්නේ. ඒ නිසා ඔය දේශපාලන පරිසරයයි නෛතික පරිසරයයි දෙකම එක වගේ. හැබැයි ඒ දෙකේ වෙනස හොඳට අඳුර ගන්න ඕනේ. හොඳේ? right. එහෙමනම් අපි යමු මේ රජයේ විසින් පනවන නීති රීති මොනවද? අනපනත් මොනවද? සහ ඒවා කාටද බලපෑම් කරන්නේ කියලා. right. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණාව. රජයේ අනපනත් පනවන්නේ ඇයි? රජයේ නීති රීති පැනවීමේ හේතු මොනවද? රජයේ නීති රීති පනවන්නේ පුතේ විවිධ පාර්ශවයන් ආරක්ෂා කරන්න. විවිධ පාර්ශවයන් ආරක්ෂා කරන්න තමයි රජය නීති රීති පනවන්නේ. එතකොට විභාගෙට ඕගොල්ලොන්ගේ ප්‍රශ්නය අහන්න පුළුවන් රජය නීති රීති පැනවීමට හේතු මොනවාද? ඕගොල්ලන්ගේ උත්තරේ විවිධ පාර්ශවයන් ආරක්ෂා කිරීම සඳහා කියලා ලියලා හරියන්නේ නැහැ. දැන් ඔයාලට දීලා තියෙනවා පුතේ විවිධ පාර්ශවයන් කවුද කියලා මේ. එහෙමනම් රජයේ විසින් නීති රීති පැනවීමේ හේතු මොනවාද? අරමුණු මොනවාද කියලා ඇහුවොත් ඕගොල්ලෝ ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා, ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා, සේවකයන් ආරක්ෂා කිරීම සඳහා, පරිසරය ආරක්ෂා කිරීම සඳහා කියලා උත්තර 4ක් ලියවෙන්න ඕනේ. එතකොට මේ ඔක්කොම එකට එකතු කරලා ගත්තාම විවිධ පාර්ශවයන් කියලානේ අපි ඇයිට කියන්නේ. නමුත් විවිධ පාර්ශවයන් ආරක්ෂා කිරීම සඳහා කියලා නම් උත්තරයට ලියන්න හදන්න එපා. මේකට ලකුණු දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලකුණු ගන්න ඕනේ නම් ඒ කට්ටියගේ නම් වෙන වෙනම ලියන්න. පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න, ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරන්න, සේවකයෝ ආරක්ෂා කරන්න, පරිසරය ආරක්ෂා කරන්න තමයි රජය විසින් නීති රීති සහ අනපනත් පනවන්නේ.
රයිට්. විභාගෙට තව විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් පුතුලු. මොනවද ඒ ක්‍රම? දැන් විභාගෙට අහන්න පුළුවන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් පනවා ඇති නීති රීති මොනවාද? පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න රජය විසින් පනවලා තියෙන නීති රීති මොනවාද? දැන් ඕගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? එකක් නම් දීලා තියෙනවා නේද? ආහාර පනත. අපිට සිලබස් එකේ වඩාම වැදගත් වෙන පනතක් තියෙනවා. මෙන්න මෙතන ලියාගන්නේ පනතේ නම පාරිභෝගිකව ආරක්ෂා කරන්න රජය විසින් පනවලා තියෙන ප්‍රධාන පනතක් තමයි 2003 අංක 7 දරන පාරිභෝගික ආරක්ෂණ පනත. පාරිභෝගික ආරක්ෂණ පනත. මට ඒකේ අංකය හරියටම මතක නැහැ. ඔහොමින තප්පරයක් 2003 අංක 7ද කියලා බලන්න මට හරියටම මතකයක් නැහැ. ඒකේ පුතේ ඉන්නේ 2003 අංක 7 නෙමෙයි 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. දැන් ඔයගොල්ලන්ට මේ අංකත් එක්ක මතක තියාගන්න නම් වෙනවා පනත හොඳේ 2003 අංක 9 කියලා මතක තියාගන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියලා තමයි කියන්නේ. ඒ පනතෙන් කරන්නේ පුතේ පාරිභෝගිකයෝ අසාධාරණයකට ලක් වෙලා ඉන්නවා නම් ඒකේ පාරිභෝගිකයෝම බේර ගන්න එක. ඒ බේර ගන්න බලය දීලා තිනවා යම් කිසි පුද්ගලයෙකුට. පනත හරහා යම් කිසි කෙනෙක්ට බලය දෙනවා. මෙන්න මේ බලය දීලා තියෙන ආයතනය තමයි මෙන්න මේ ආයතනය. ඒ හින්දා විභාගෙට පනත අහන්නත් පුළුවන්. පනත මගින් බලය දීලා තියෙන කාටද කියලා අහන්නත් පුළුවන්.